තාම සමාජ විද්‍යාත්මක විධික්‍රමය කියන්නේ මොකක්ද කියලා කිව්වේ නැහැ. හැබැයි මම කියන්නම් මේක හඳුන්වලා දීපු කාලය. ඒක දේශපාලන විද්‍යාව තුළ පාවිච්චි වෙනව පේන්නේ 20 වන වගේ සියවස් වලදී. එතකොට කාලය මුලින්ම කියනවා 20 වන සියවසේදී දේශපාලන විද්‍යාව තුළ පාවිච්චි කරපු 20 වන සියවසේ පාවිච්චි කරපු නිසා අපි දන්නවා මේකට කියනවා නූතනවාදී විධික්‍රමයක්. ප්‍රශ්නයක් නැහැ. නූතනවාදී වික්‍රමයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. සමාජ විද්‍යාත්මක විධික්‍රමයේ නූතනවාදී විධික්‍රමයක්. හරි. එතකොට ඒක හරි MCQ ප්‍රශ්නයකටත් ඒක හයි. මේක නූතන විධික්‍රමයක්ද කියලා ඔව්. ඒක ඔව්. yes. මොකක්ද මේ කියන්නේ? සමාජ විද්‍යාත්මක විධික්‍රමය කියන්නේ මොකක්ද? ඒක තමයි වැදගත්ම කෑල්ල. මොකක්ද කියන එකට හැමනිතරම උත්තරයක් කියන්න ඕනේ. නේද? S2 ටිකක් පාඩම් කරුවොත් මොකක්ද කියන එක දන්නෙත් නැහැ, කාලය දන්නෙත් නැහැ, මුකුත් දන්නේ නැහැ. එහෙම වුණොත් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තමයි. ස්ටඩි කරද්දී හැමදේටම අපි ඒකට දාලා කොටස් ටික හොයාගන්න ඕනේ. මොකක්ද කියන එකට අදාළ උත්තරයක් තියෙනවා. මොකක්ද? චර්යාවාදී කියන්නේ මොකක්ද? තුලනාත්මක කියන්නේ මොකක්ද? දාර්ශනික කියන්නේ මොකක්ද? ස්ත්‍රීවාදී කියන්නේ මොකක්ද? මොකක්ද කියන එකට අදාළ උත්තරයක් තියෙනවා. එතකොට සමාජ විද්‍යාත්මක විධික්‍රමය කියන්නේ මොකක්ද? නේද? අපිට හිම බලද්දි පේනවා මේකට කියන්න පුළුවන් හොඳම එක තමයි දේශපාලනය අපි අධ්‍යයනය කරනකොට හොඳට තේරුම් ගන්න අපි දේශපාලනය ගැන අධ්‍යයනය කරනවා හදාරනවා අධ්‍යයනය කරද්දී හදාරද්දී අපිට දේශපාලනය අධ්‍යයනය කරන්න බෑ සමාජය මගහැරලා සමාජය මගහැරලා බෑ සමාජ සාධක අනිවාර්යෙන්ම දේශපාලනයට බලපෑම් කරනවා. ෂුවර්ද? හොඳටම ෂුවර්. දේශපාලනයට බලපාන සමාජ සාධක මොනවද? කුලය, ආගම, වර්ගය, ජාතිය, ප්‍රාදේශීයත්වය, වර්ණය මෙන්න මේ වගේ දේවල් දේශපාලනයට බලපෑම් කරනවා. එතකොට සමාජ විද්‍යාත්මක විධික්‍රමය අපට ඕන වෙනවා මෙන්න මේ වගේ වෙලාවකදී. දේශපාලන විද්‍යාව හදාරනකොට ඉගෙන ගන්නකොට සිම්පල් කියනවා. එතකොට අපි දේශපාලනික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් ගැන කතා කරනකොට ඒක 100% දේශපාලනයෙන්ම කතා කරලා ඉවර කරන්න බෑ. ඒ කියන්නේ දේශපාලනය කියලා කියන එක ඔයගොල්ලෝ ඔළුවේ තියා ගන්න ඕන දෙයක්. දේශපාලනය විතරක් නෙමෙයි ඕනෑම දෙයක්. ස්වායත්ත කරලා ස්වාධීන කරලා ගන්න බෑ. දැන් මම ස්වාධීනයිද නැහැ. ඔයාලා ස්වාධීනයිද නැහැ. කිසිම කෙනෙක් ස්වාධීන නැහැ. අපි බාහිර සමාජයක් එක්ක බැඳිලා ඉන්නවා. 100% අපිට ඒව අමතක කරන්න බෑ. ඒවා මගහැරලා යන්න බෑ. එතකොට අපි සමාජයක් තුල දේශපාලනය කියන මාතෘකාව කතා කරන්න ගන්නකොටම සමාජයක් තුල දේශපාලනය කියන මාතෘකාව කතා කරන්න ගන්නකොටම අනිවාර්යෙන් නියතව බැඳිච්ච දේවල් ටිකක් තියෙනවා. සමාජ ප්‍රශ්න ටික තියෙනවා වෙනම අතිවිශේෂයි. සමාජ ප්‍රශ්න ටික නේද? විරකියා ප්‍රශ්නය, උද්දමන ප්‍රශ්නය, ඊට පස්සේ තරුණ අසහනේ ප්‍රශ්නය කියන්නේ නැති නිසා, ඊට පස්සේ කුලවාදී ගැටුම්, ප්‍රාදේශීයවාදී ගැටුම්, වර්ණ ભેදවාදී ගැටුම් සෑහෙන විදිහකට සොසයිටි එකක් තුළ සමාජ ප්‍රශ්න තියෙනවා. සමාජ ප්‍රශ්න වලට පිළිතුරු හොයන එක තමයි දේශපාලඥයන්ගේ සහ දේශපාලනයේ වැඩි. සමාජ ප්‍රශ්න වලට උත්තර හොයන එක, ආර්ථික ප්‍රශ්න වලට උත්තර හොයන එක ඒක තමයි වැඩි. එතකොට දේශපාලනය කතා කරන්න පුළුවන්ද දේශපාලනයෙන් විතරක්ම? දැන් නිකන් මෙහෙම හිතන්නකෝ. අද ගොඩක් වෙලා තියෙන්නේ පොඩි සීන් එකක් මේ උත්තරේ ලියන එක ඉතාලම පොඩි සීන් එකක්. හැබැයි පැහැදිලි කිරීම සෑහෙන වෙලාවක් කරන්න වෙන වැඩක් තියෙනවා. පැහැදිලි කිරීමට යම් වෙලාවක් යනවා. මොහොතකට හිතන්න සමාජයක් නැහැ කියලා. ඒ කියන්නේ මිනිස්සු නැහැ. එහෙම එකක් නැහැ. දැන් දේශපාලනය කියන එකක් තියෙනකොට. සමාජයක් නැත්නම් දේශපාලනය කියන එක කොහෙත්ම තියෙන්නේ නැහැ. එතකොට දැන් දේශපාලනය කියන එක එන්නේ මොකටද? දේශපාලනය කියන එක එන්නේ ආණ්ඩුවක් හදාගෙන ආරක්ෂාව තහවුරු කරගෙන සමාජ ප්‍රශ්න ටික විසඳගෙන ඒකට නෙන්නේ. එතකොට දේශපාලනය කතා කරනවා කියන එකේ වෙන අර්ථයක් තමයි අපි සමාජය ගැන කතා කරනවා. සමාජය හොඳ කරන හැටි කතා කරනවා. සමාජයේ ආරක්ෂාව ගැන කතා කරනවා. මේ සියල්ල සමාජයේ බේස් කරගෙන තියෙන්නේ.
එතකොට සමාජ විද්‍යාත්මක විධික්‍රමයේදී සරලව කියනවා යම් සමාජයක පවතින දේශපාලනය අපට තේරුම් ගන්න ඕන නම් ඒ සමාජයේ තියෙන දේශපාලනික තත්ත්වයන් අපට තේරුම් ගන්න ඕන නම් දේශපාලන හැසිරීම් තේරුම් ගන්න ඕන නම් අපට ඒ සමාජය තුළ තියෙන දේශපාලනයට බලපෑම් සහගත වන සමාජ සාධක තේරුම් ගන්න සිද්ධ වෙනවා. අනේ එතකොට එහෙම කරන්න තමයි අපට ඒ දේශපාලනයේ සිම්පල් මට මෙච්චර නටන දෙයක් නැහැ මෙන්න මෙච්චර කෙටියෙන් කියනවා විස්තර නොකර මෙච්චරයි සමාජ සාධක දේශපාලනට බලපානවද? ඔව්. එහෙම බලපාන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරනවා නම් ඒක කරන්න වෙන්නේ සමාජ විද්‍යාත්මක විධික්‍රමය හරහා. එතකොට දේශපාලනයට බලපාන සමාජ සාධක මොනවද? ආගම, කුලය, ජාතිය, වර්ගය, වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය, ප්‍රාදේශීයකත්වය මේව තමයි දේශපාලනයට බලපාන සමාජ සාධක. එතකොට දේශපාලනයේ කෙරෙහි යම් සමාජයක් තුළ පවතිනා වූ සමාජ සාධක කෙසේ බලපාන්නේද කියලා අධ්‍යයනය කරන්න තමයි සමාජ විද්‍යාත්මක විධික්‍රමය හැදිලා තියෙන්නේ. එතකොට සමාජ ප්‍රශ්න පවා සමාජයේ දේශපාලන බලපාන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න තමයි සමාජ විද්‍යාත්මක විධික්‍රමය හැදිලා තියෙන්නේ. එතකොට සමාජ සාධක අමතක කළා, සමාජ විද්‍යාත්මක සාධක අමතක කළා, කුලය අමතක කළා, ජාතිය අමතක කළා, වර්ගය අමතක කළා, සමාජ ප්‍රශ්න ටික අමතක කළා කතා කරන්න පුළුවන් දේශපාලනයක් තියෙනවද? එහෙම එකක් නැහැ. එතකොට නියත ලෙස සමාජය තුලින් දේශපාලනය පැන නගින නිසා ඒ සමාජය තුල පවතින සමාජ සාධක දේශපාලනය කෙරෙහි බලපාන්නේ කොහොමද? බලතුලනය කෙරෙහි බලපාන්නේ කොහොමද? ආණ්ඩු බලය කෙරෙහි බලපාන්නේ කොහොමද? විකල්ප මතවාද කෙරෙහි බලපාන්නේ කොහොමද? කියන එක තේරුම් ගන්න තමයි සමාජ විද්‍යාඥයෝ විසින් කියන්නේ දේශපාලන විද්‍යාවයි සමාජ විද්‍යාවයි එකතු කරලා අලුත් සබ්ජෙක්ට් එකක් හදමු. දේශපාලන සමාජ විද්‍යාව පොලිටිකල් සෝෂියොලොජි කියලා එකට කියන්නේ. අපි විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා දේශපාලන විද්‍යාව ඉගෙන ගත්තොත් නැත්නම් සමාජ විද්‍යාව ඉගෙන ගත්තොත් අපිට කැලේ අනු විෂය කොටස් හම්බ වෙනවා. පොලිටිකල් සෝෂියොලොජි දේශපාලන සමාජ විද්‍යාව. ඒ කියන්නේ සමාජ සාධක සමාජ විද්‍යාත්මක සාධක කොහොමද දේශපාලනයට බලපාන්නේ කියන එක පරම්පරාව නේද? විශේෂයෙන්ම දැන් ලංකාව පාලනය කරේ පරම්පරා තුනක් නේ. සේනානායකවරුන්ගේ පරම්පරාව, ඊට පස්සේ බණ්ඩාරනායකවරුන්ගේ පරම්පරාව, ඊට පස්සේ රාජපක්ෂවරුන්ගේ පරම්පරාව. පරම්පරාව කොහොමද දේශපාලනයට බලපාන්නේ? අනිවාර්යෙන් සමාජ සාධකත් එක්ක කතා කරන්න වෙන්නේ. කුලය කොහොමද දේශපාලනයට බලපාන්නේ? අනිවාර්යෙන් සමාජ සාධකත් එක්ක කතා කරන්න වෙන්නේ. ස්ත්‍රී පුරුෂ භාවය කොහොමද දේශපාලනයට බලපාන්නේ? අනිවාර්යෙන් සමාජ සාධකත් එක්ක කතා කරන්න වෙන්නේ. සමාජ ප්‍රශ්න කොහොමද දේශපාලනික පෙරලීම් වලට බල පෙරලීම් වලට බලපාන්නේ? අනිවාර්යෙන් සමාජ විද්‍යාත්මක සාධකත් එක්ක කතා කරන්න. එතකොට යම් සමාජයක පවතින ඇත්ත දේශපාලනය තේරුම් ගන්න නම් ප්‍රායෝගික දේශපාලනය තේරුම් ගන්න නම් අපට සමාජ සාධක මග හැරලා ගිහිල්ලා අපිට දේශපාලනය කියව ගන්න පුළුවන්. හැබැයි ඒක හරි කියවා ගැනීමක් වෙන්නේ නැහැ. ඒක දේශපාලනය පිළිබඳ යම් තීරණයක් ගන්නකොට අපිගේ හැදෑරීමට අදහස නිවැරදි වෙන්නේ නැහැ. සමාජ විද්‍යාත්මක සාධක හැරලා ගිහිල්ලා දේශපාලනය ගැන කතා කරන්න ගත්තොත් දැන් මම මේක චුට්ටක් පැත්තකින් තියලා මේ කතාව මෙහෙම්මම පොඩ්ඩක් පැත්තකින් තියලා වෙන කතාවක් උඹලට කියන්නම්කෝ. දැන් මේක ටිකක් දුරයි වගේනේ. මේක ටිකක් දුරයි වගේ. දේශපාලනයට සමාජ සාධක කිව්වම සමහර කෙනෙක්ට අගාලා තේරෙන්න පුළුවන්. මම වෙන කේස් එකක් කියන්නම්. අපි දැන් ප්‍රේමය ගැන අම්බාට කතා කරනවානේ හොගාලා නේද? ප්‍රේමය ගැන කතා කරනවානේ අම්බාලේට. එතකොට ප්‍රේමයට විවාහයට බලපාන සමාජ සාධක තියෙනවද? විවාහයට බලපාන නැත්නම් ප්‍රේමයට බලපාන. දැන් මේක ගන්නේ මට කතාව කියලා දෙන්න ඕන නිසා. විවාහයට ප්‍රේමයට බලපාන සමාජ සාධක තියෙනවද? ප්‍රාථමික සංසාරගත නැදී මරෝ මේව බයිලනේ බං ඒවා පට්ට බයිල. ඒ බයිල කියන්නේ මේ තනිකරම මේ ගොතපු මිත්‍යා කතා. එහෙම එකක් නැහැ. පාරේ යද්දි කවුරු හරි දැක්කම ඔන්න එයා හොඳයි ආසාවක් ඇති වෙනවා. ඉතින් ඊට පස්සේ එයාව යාළු කරගන්න දාලා මොකක් හරි කතාවක් හදා ගන්න. ඕකනේ. ඔය ඊට එහා එකක් නැහැ. සාහිත්‍යකාරයෝ ගුරු කිව්වට එහෙම ඊට වඩා එකක් නැහැ. මේ සාහිත්‍යයේ මොන එකක් කියන්න පුළුවන්. විවාහයට බලපාන නියත සමාජ සාධක ටිකක් තියෙනවා. ලංකාවෙන් මම කියන්නම්. ලංකාවේ විවාහ වෙන්න පුළුවන් BNG විතරයි. කෙල්ලෙක්ටයි කොල්ලෙක්ටයි විතරයි. එම්බොලේ ලොකු ළමයි බා. යුරෝපේ තියෙනවා හරිද වැරදිද කියන එක වෙනම කතා කරමු. විවාහයට
ලංකාවේ ස්ත්‍රී පුරුෂ විතරයි නෛතික විවාහය කරගන්න පුළුවන්. හැබැයි යුරෝපයේ දිනන වෙන කැටගරිස් එහෙම ගුවන් නැති. ඒක ලංකාවේ නෛතික විවාහයකට ඉඩ හම්බෙන්නේ නැහැ. BB හරි GG හරි කෙල්ලට කෙල්ලටත් කොල්ලට කොල්ලටත් එහෙම හම්බෙන්නේ නැහැ. ඒකට අනිවාර්යෙන් ප්‍රේමයේ කියන එකට ස්ත්‍රී පුරුෂ භාවය බලපාලා තියෙනවා. කුලයේ බලපාන කුලය සාමාන්‍ය ලංකාවේ දැන් නම් ප්‍රේම සම්බන්ධකින් විවාහ වෙන එකක් නම් ලොකුවට කුලය හොයන්නේ නැහැ. නැත්තම් ගෝබිගම කියනවා. කරාව කියනවා. හුණු කියනවා. බෙරව කියනවා. නවන්දන්න කියනවා. රදා කියනවා. රොඩි කියනවා. හාලි කියනවා. කුල 20 ගාණක් විතර මෙහෙම කියනවා. එතකොට පැරණි සමාජය තුල කුලෙන් කුලේ ගලපලා තමයි විවාහ කළ දුන්නේ. එතකොට විවාහයට කුලේ බලපෑවා. චුට්ටක් අම්බලගෙන් අහපම අම්බලා කියනවා. වර්ගය හොගාල අදටත් බලපානවා. සාමාන්‍යයෙන් සිංහල උන් විවාහ වෙන්නේ සිංහල උන් එක්ක. සූත්‍රයක් නෙමෙයි සාමාන්‍ය තත්ත්වයේ. සිංහල එකෙක් දෙමළ එකෙක් එක්ක විවාහ වෙන්න ගියොත් දමිළ කොල්ලෙක් හරි කෙල්ලෙක් එක්ක හරි ලොකු ප්‍රශ්නයක් වෙනවා. සිංහල එකෙක් මුස්ලිම් කොල්ලෙක් හරි කෙල්ලෙක් එක්ක හරි විවාහ වෙන්න ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. සිංහල මුස්ලිම් එකෙක් දමිළ එකෙක් එක්ක විවාහ වෙන්න ගියොත් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් අපු මාර්ගයේ ඉස්සේ ගන්න බෑ. දැන් මේ ප්‍රේමය කියන මනෝභාවයට බලපං මේක බලපං මේක. දැන් පාරේදී මොන ඔයගොල්ලන්ට කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි පේනවා. එයා ඔයාට හොඳයි කියලා හිතන ලයිෆ් පාර්ට්නර් හැටියට. බැලින්නම් අම්මට ඒක ඩැමේජ්. ඒක නැත්නම් මුස්ලිම් එකකට නම් වෙනවා ආයේ සිංහල එක කරගන්න බෑ. දැන් මේව තේරෙන්නේ මේව හරි සියුම් තත්ත්වයන්. අපිට පේන්නේ නැහැ එකපාරට. දැන් මෙහිම කරපු විවාහ නැද්ද ලංකාවේ තියෙනවා. එහෙම තියෙනවා. හැබැයි සාමාන්‍ය රේන්ජ් එක තුල, තලය තුල, විග්‍රහය තුල න්‍යාය විරුද්ධ වෙනවා, දෙමෝපිය විරුද්ධ වෙනවා. එහෙම වෙනවා. එතකොට ඒක බලපාන බවයි පේන්නේ. කුලය බලපාන, වර්ගය බලපාන, ආගමත් මේ විදිහටම බලපාන. මෙහිම ලියවිච්ච ගීත සාහිත්‍යයක් හොගාලා තියෙනවා. මම එක සින්දුවක් කියනවා ඔයගොල්ලන්ට මතක ඇති. විශාරද ගුණදාස කපුගේ ගායනා කරන ගීතයක් තියෙනවා. සිංහල සින්දු කියන නළලේ තිලක තියෙන කිරිල්ලි. තුටින් හදවතක් අරගෙන ගිනිගත් අල්ලරමට ආවාදෝ ඉගිල්ලි. සිංහල කෙල්ලෙක් දෙමළ කොල්ලෙක් එක්ක යාළු වෙලා. S නඩේෂන්. S දෙකේ මතක නැහැ නඩේෂන් නේ. LTT සංවිධානයේ ඉඳපු පොලිස්පතිතුමා. 80 දශකයේ ප්‍රේම උපාන්තය. මාතර කෙල්ල ගෙදරින් විරුද්ධ වෙනවා. හැබැයි කෙල්ල සම්බන්ධ නවත්තන්නේ නැහැ. කරගෙන ඒ කොල්ලව බැඳලා යාපනයට යනවා. 2009 යුද පරාජයත් එක්ක ඒ කෙල්ල ඒ කොල්ල ඔක්කොම ටික යාපනයේ මැරලා යනවා. තව එකක්. ෆාතිමාට කතා කරන්නේ රාමලාන් සඳ බලන්න එන්න ෆාතිමා කියලා. ඊට පස්සේ මාතර ලියපු තව සින්දුවක් තියෙනවා බලමු. සිංහල හාලිබද්ද තාසරම මාළු පිණි අරන් ගමේම නෑයෝ එක්ක අපි ඉන්නවා මග බලන්න. කෝවිල ළඟදි දැකපු දේවී ගැනම හිත ගිහින් කෝවිල ළඟදි දැකපු දේවී ගැනම හිත ගිහින් නොකියා ගියේ නුඹයි අපේ අවසරය නැති කමින්. ගෙදරින් කැමති නෑ ඒක නිසා කොල්ල ගියා කෙල්ලත් එක්ක. දැන් ගිනි අඩු වෙලා ගිහින් දරු පැට උණුත් තරන් එන්න යාපනෙන්. දැන් මගේ වැඩේ මේක මේ වෙලාවේ කරන එක නෙමෙයිනේ. හැබැයි එහෙම ගීත සාහිත්‍යයක් මෙහෙම හොගාලා කියන්න පුළුවන්. ශාන්තිනී හඬා තෙමා වැටි නලන කුංකුමන් තෙමා අහසේ විදින චන්දිර රත්නශ්‍රී ලියපු සින්දුවක්. සලියපු සින්දුවක්. ගීතයක්. එහෙම හොගාලේම තියෙන. දැන් පොඩ්ඩක් මේක තේරෙනවා. ආගම, කුලය, වර්ගය, ස්ත්‍රී පුරුෂ භාවය නේද? ධනවත් භාවය, පන්තිය, ධනපතිද, මධ්‍යමද, දුප්පත් පන්තියද, නිර්ධන පන්තියද ඒව විවාහයකට බලපානවා. විවාහය බලපාන තව ගොඩක් සාධක තියෙනවා. දැන් මම නිකන් සාධක ටිකක් පෙන්නුවේ. විවාහය සඳහා බලපාන සමාජ සාධක තියෙනවා. අපි නිකන් හිතුවේ නැති වුණාට ඒක විද්‍යාවක් ලෙස බලනකොට. ඒක විද්‍යාවක් ලෙස අපි බලද්දී විවාහය කියන එක විද්‍යාත්මකව අපි අධ්‍යයනය කරනවා. විවාහය ගැන විද්‍යාත්මකව අධ්‍යයනය කරොත් නිකන් පොලිස් තොරතුරු ටිකක් රැස් කරලා එහෙනම් අපිට පේනවා විවාහ වෙද්දී බලන සාධක තියෙනවා. එතකොට විවාහයට බලපාන සමාජ සාධක, සමාජ විද්‍යාත්මක සාධක ටිකක් හම්බෙනවා. ඒ වගේම දැන් මේකෙන් කතා කරන්නේ දේශපාලනය කියන කොටසට බලපාන සමාජ විද්‍යාත්මක සාධක මොනවද කියලා. සාමාන්‍යයෙන් ලංකාවේ මේ වෙනකොට ජනාධිපතිවරු වෙච්ච හැම කෙනෙක්ම රණසිංහ ප්‍රේමදාස මහත්තයා හැර රණසිංහ ප්‍රේමදාස මහත්මයා හැර ජනාධිපතිවරු වෙච්ච හැම කෙනෙක්ම ගොවිගම කුලේ.
අගමැතිවරු වෙච්ච හැම කෙනෙක්ම වගේ ගොවිගම්පොලි. ඉන් පිට දීලා නැහැ. ජනාධිපතිවරු වෙච්ච හැම කෙනෙක්ම බෞද්ධයෙක්. එතකොට ජනාධිපතිවරු වෙච්ච හැම කෙනෙක්ම සිංහල. එතකොට අපිට පේන දේශපාලනයේ යම් සමාජ සාධක ටිකක් බලපාලා තියෙන බව. සමාජ විද්‍යාත්මක විධික්‍රමයේදී යෝජනා කරනවා අපි දේශපාලනයේ තේරුම් ගන්නකොට රටක බල දේශපාලනයේ තේරුම් ගන්නකොට අපි ඒකේ තියෙන සමාජ සාධක දිහා බලමු කියලා. දැන් පහුගිය ආණ්ඩුව බලයට ආපු විදිහ අපට මතකයිනේ. නේද? හොඳටම ජාතිය වගේව මාකට් කරා. සිංහල ආණ්ඩුවක් හදනවා කියලානේ කිව්වේ. ආගම මාකට් කරා. ජනාධිපතිතුමා රුවන්වැලි මහසෑය ඉස්සරහා දිවුරුම් දුන්නා. මේ පේනවා අපිට එතකොට දේශපාලනයේ යම් සමාජ සාධක බලපාන තියෙනවා. අන්න එහෙම දේශපාලනයේ තේරුම් ගන්නකොට සමාජීය සාධකවල නැත්නම් සමාජ විද්‍යාත්මක සාධකවල වැදගත්කම තහවුරු කරන්න තමයි මේ විධික්‍රමය හැදුනේ. දැන් අපි දන්නවා නූතන යුගයේ ලෝකෙන්දී සෝෂියොලොජි කියලා අලුත් විෂයක් හැදෙනවා. කලින් තිබුණේ නෑ සමාජ විද්‍යාව. ඔගස්ට් කොම් තමයි මේකේ නිර්මාතෘවරයා. ඔගස්ට් කොම් අලුත් සබ්ජෙක්ට් එකක් හදලා දෙනවා. එතකොට අන්නේ සබ්ජෙක්ට් එක දේශපාලන විද්‍යාවත් එක්ක සම්බන්ධ වෙලා ඒගොල්ලෝ කියනවා ඒක අනු විෂයක් හැදෙනවා පොලිටිකල් සෝෂියොලොජි කියලා දේශපාලන සමාජ විද්‍යාව කියලා. ඒකෙදි අධ්‍යයනය කරන්නේ සමාජ සාධක, සමාජීය විද්‍යාත්මක සාධක, ඒ මොනම දාගම කුලේ ජාතිය වර්ගයේ ස්ත්‍රී පුරුෂ භාවය තව කියන්න පුළුවන් ඕන තරම් සරල ওই ටික කොහොමද සමාජයක් තුල තියෙන දේශපාලනයට, බල දේශපාලනයට, ආණ්ඩු ක්‍රියාවලියට බලපාන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරන එක තමයි මේකේ වැඩි. ඒකට එහෙම අධ්‍යයනය කරන්න තමයි මේකෙන් මේ යෝජනාව අරගෙන ඉන්නේ. එතකොට දැන් මොකටද මේක? මේක නැතුව බැරිද? පුළුවන්. මේක නැතුව පුළුවන්. හැබැයි අපිට යම් දෙයක් පිළිබඳ වඩා හොඳ වඩා විද්‍යාත්මක වඩා සාධනීය අදහසක් කියන්න, වඩා සාධනීය විග්‍රහයක් කරන්න අන්න වැදගත් වෙනවා දේශපාලනයට බලපාන සමාජීය සාධක කියන කොටස වැදගත් වෙනවා. දේශපාලනයට බලපාන සමාජීය සාධක කියන කොටස වැදගත් වෙනවා. දැන් මේක නිකන් මෙහෙම ගත්තා ප්‍රායෝගිකව ගත්තත් දේශපාලනය සහ සමාජය අතර සම්බන්ධයක් තියෙනවද? නිකන් එහෙම බලන්නකෝ ඔයගොල්ලෝ පොඩ්ඩක්. දේශපාලනය සහ සමාජය අතර සම්බන්ධයක් තියෙනවද? දේශපාලනයයි සමාජයයි අතර සම්බන්ධයක් තියෙනවද? ඔව්. සමාජ ප්‍රශ්න වලට ඍජුව පිළිතුරු සොයන්න ඕනේ දේශපාලන ශාස්ත්‍රය. සමාජ ප්‍රශ්න වලට දේශපාලන ශාස්ත්‍රයේ පිළිතුරු හිුවේ නැති වුණොත් මුළු සමාජයම දෝෂාරෝපණය අරගෙන යන්නේ, දැනුම අරගෙන යන්නේ දේශපාලනයට. ඉතින් ඇයි එහෙම බණින්නේ? විරැකියාව කියන්නේ සමාජ ප්‍රශ්නයක්. ඒක ආර්ථික ප්‍රශ්නයක් ලෙස ගන්නත් පුළුවන්. රැකියාවක් නැහැ. විරැකියාව සමාජ ප්‍රශ්නයක්. දිලිඳුභාවය ආර්ථික ප්‍රශ්නයක් ලෙස ගන්නත් පුළුවන්. දුප්පත්කම සමාජ ප්‍රශ්නයක් ලෙස ගන්නත් පුළුවන්. ඊට පස්සේ ස්ත්‍රී පීඩනය, ස්ත්‍රී අයිතිවාසිකම්, සොසයිටි එකක තියෙන සමාජ ප්‍රශ්න, මේවට විසඳුම් හැමනිතරම යෝජනා කරන්නේ නූගත් භාවය සමාජ ප්‍රශ්නයක්. හැමනිතරම මේවට විසඳුම් යෝජනා කරන්නේ, ප්‍රතිපත්ති හදන්නේ, මේවට උත්තර හොයන්නේ දේශපාලනය. ඒ විශේෂ බාර අමාත්‍යවරු, ඒ අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවේ සංස්ථා විසින් තමයි මේ වැඩේ කරන්නේ. එතකොට දේශපාලනයයි සමාජයයි අතර අපට පේන අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. බෙදාවෙන් කරන්න බැරි සම්බන්ධයක් තියෙනවා. හරි. එතකොට දේශපාලනය සහ සමාජ සාධක අතර, සමාජය අතර තියෙන සම්බන්ධය මේ කතාවෙන් හොඳට පේනවා. එතකොට දේශපාලනයේ තේරුම් ගන්නකොට අපට දේශපාලනය පිළිබඳ හරි අදහසක් ගන්න ඕන වෙනකොට අපට අන්න සමාජ සාධක වැදගත් වෙනවා. උදාහරණයක් හැටියට හිතන්නකෝ. යම් දේශපාලන පක්ෂයක් තමගේ මැතිවරණ ව්‍යාපාරය ප්ලෑන් කරන්නේ තනිකරම සමාජ සාධක දිහා බලලා. පක්ෂ තමන්ගේ වැඩපිළිවෙල සුදු වැඳුම් ඇඳගෙන, ජාතික ඇඳුම් ඇඳගෙන
සුදු ඇඳලා ජාතික ඇඳුම් ඇඳලා හාමුදුරුවනේ කිය හාමුදුරුවන්ට කතා කරලා වෙනත් පූජකයෝ ටිකක් මේ ස්ටේජ් එකට නග්ගගෙන පක්ෂ තමන්ගේ වැඩපිළිවෙල ප්ලෑන් කරන්නේ තනිකරම සොසයිටි එක දිහා බලලා. තනිකරම මැතිවරණ කැම්පේන් එක තනිකරම සමාජය දිහා බලලා කරන එක. පක්ෂ නායකින් කරන කතා, පක්ෂ නායකයින්ගේ කතා හොඳට බලන්නකෝ. පක්ෂ නායකයින්ගේ කතා ඍජුව සමාජයට ආමන්ත්‍රණය කරන්නේ. ඍජුව සමාජය දිහා බලලා තමයි කරන්නේ. ඒක තමයි අර සමහර නායකයෝ මැතිවරණ වේදිකාවේ උතුරට ගිහිල්ලා එක කතාවක් කියනවා. සමහර නායකයෝ නෙමෙයි හැමෝම තමයි. දකුණේදී වෙන කතාවක් කියනවා. දකුණේ කියන කතාව උතුරටවත් උතුර කියන කතාව දකුණටවත් කියන්නේ සමහර සමාජ කොටත් රහසිගතව හම්බෙලා ඒගොල්ලොට වෙන කතාවක් කියනවා. මේ ඔක්කොම ටික එකතු කරගන්න හදන. ඒකවල දේශපාලඥයන් තමගේ කතාව ප්ලෑන් කරලා තියෙන්නේ නිකම් මේ හිතට එන ඒව කොහොම නෙමෙයි. මේ කියන් කරන්න ඕන කතාව මොකක්ද කියලා හොඳට සමාජ විද්‍යාව දන්න, හොඳට මනෝවිද්‍යාව දන්න විශාරදයෝ. එහෙම කිව්වොතින් හරි. හොඳටම සමාජය ගැන හොඳටම අදහසක් තියෙන විශාරදයෝ ඈ විද්‍යාඥයෝ ජනාධිපතිට අගමැතිතුමාට මන්ත්‍රීතුමාට කළ යුතු කතාව ලියලා දෙනවා. ඒ කතාව බලාගෙන තමයි මේගොල්ලෝ කතාව කියන්නේ. එතකොට මේ කතාව හරිගස්සලා තියෙන්නේ තනිකරම සමාජ සාධක දිහා බලන්න. ලේ වලට කතා කරන්න ඕන තැනදී ලේ වලට කතා කරන්න, රුධිරයට කතා කරන්න ඕන තැන් වලදී හැඟීම් ඇවිස්සෙන්න කතා කරන්න ඕන නම් එහෙම කතා කරන්න. ඈ කොහොමද හොඳටම මාකටිං කතාවක් කරන්න කියන එක පක්ෂ නායකයෝ ප්ලෑන් කරගන්නේ ඒ විදිහට තමයි. පක්ෂ නායකයෝ ඇවිල්ලා සම්මුඛ සාකච්ඡාවලදී කරන දේවල්. ඒකට මැතිවරණ ව්‍යාපාර, පක්ෂවල වැඩපිළිවෙල, පක්ෂ නායකයන් කරන කතා, සම්මුඛ සාකච්ඡා විශේෂයෙන්ම පක්ෂවල ප්‍රතිපත්ති, ආණ්ඩුවේ ප්‍රතිපත්ති මේ සියල්ල ප්ලෑන් වෙන්නේ සමාජ විද්‍යාත්මක සාධක අනුව. මිනිස්සුන්ට කතා කරන්න නම් මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික අඳුන ගන්න ඕන. ඒ ප්‍රශ්න විසඳන්න නෙමෙයි කතා කරලා බලය හරි අඩුම ගානේ ගන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික අඳුන ගන්න ඕන. උතුරට ගිහිල්ලා වෙන කතාවක් කිව්වොතින් ඒ මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ. උතුර කියන කතාව දකුණේ කිව්වොතින් ඒ පාර ඡන්ද ටික හම්බෙන්නේ නැහැ. එතකොට පක්ෂ නායකින් පක්ෂ ප්‍රතිපත්ති සියල්ල ප්ලෑන් කරන්නේ තනිකරම සමාජ විද්‍යාත්මක සාධකමක්. එතකොට අපිට එහෙනම් තේරෙනවා දේශපාලනය සහ සමාජ විද්‍යාත්මක සාධක අතර බෙදාවෙන් කරගන්න බැරි තරමේ ලොකු ළඟ සම්බන්ධයක් තියෙනවා. ඒක වැදගත්කමක්. එතකොට ඒව අධ්‍යයනය කරලා පක්ෂවල වැඩ නායකයන්ගේ කතා මේ සියල්ල අධ්‍යයනය කරන්න අපට ඒ සමාජයේ තියෙන සමාජ සාධක බලපාන සමාජයෙන් සමාජයට අපේ ලංකාවේ සමාජයේ තියෙන සමාජ සාධක නෙමෙයි ඇමරිකානු දේශපාලනයට බලපාන්නේ. ඇමරිකානු දේශපාලනය තුල තියෙන සමාජීය සාධක නෙමෙයි වෙනත් රටක දේශපාලනයට බලපාන්නේ. එතකොට සමාජයකින් තවත් සමාජයකට මේ දේශපාලනයට බලපාන සමාජ සාධකවල තීව්‍රතාවය වෙනස් වෙනවා. ඒ කියන්නේ යම් රටක ආගම් බලපෑවට තවත් රටක ආගම බලපාන්නේ නැහැ. වර්ණය තමයි බලපාන්නේ. කාලයක් ඇමරිකාවේ තිබුණා කළු සහ සුදු කියන වර්ණ ભેදවාදය. එතකොට එහිදී ආගමට වඩා වර්ණ ભેදවාදය බලපෑවා. ඉන්දියාවට ගියාම ආගම හොඳටම බලපෑවා. වර්ගය හොඳටම බලපෑවා. ලංකාවේ වර්ණ ભેදවාදය බලපාන්නේ වෙනත් රටක ඒක බලපාන. ඒකට තේරුම් ගන්න රටින් රටක සමාජයෙන් සමාජයට දේශපාලනයට බලපෑම් සහගත වන වඩා සක්‍රීයව බලපෑම් සහගත වන සමාජ සාධක වෙනස් වෙනවා. හැබැයි පොදුවේ ගත්තාම සමාජ සාධක දේශපාලනයට ඍජුව බලපෑම් කරයි. MCQ ප්‍රකාශයක් හිතන්නකො කරයි. ඔව් හරියටම හරි. සමාජයෙන් සමාජයට දේශපාලන සාධකවල තීව්‍රතාවය වෙනස් වෙයි. හරියටම හරි වෙනස් වෙනවා. සෑම සමාජයකටම බලපාන්නේ පොදු වූ සමාජ සාධක වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඒක වැරදි. සමාජ සාධක දේශපාලනට බලපාන්නේ නැත. කෙලින්ම වැරදි. ඒකත් වැරදි. සමාජ සාධක දේශපාලනයට බලපාන ආකාරය අධ්‍යයනය කරන්නේ අර්ථශාස්ත්‍රීය ප්‍රවේශයෙන් වැරදි. තුලනාත්මක ප්‍රවේශයෙන් වැරදි. සමාජ සාධක දේශපාලනට බලපාන ආකාරය අධ්‍යයනය කරන්නේ චර්යාවාදීන් වැරදි. සමාජ විද්‍යාත්මක ප්‍රවේශයෙන් ඒක හරි. අන්න එහෙම MCQ හැදෙන්නේ. එතකොට සමාජ සාධක දේශපාලනට බලපාන හැටි අධ්‍යයනය කරන්න තමයි මෙන්න මේ සමාජ විද්‍යාත්මක විධික්‍රමය යෝජනා වෙන්නේ නූතන යුගයේදී. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ හරියෙන් විතර මේ ටික මගල දෙක ප්‍රේමයේ ගැන කියපු දේවල් ටික ප්‍රේමයට බලපාන සාධක
කොහොමද සමාජය දැන් අපිට සමාජයකට ගිහිල්ලා මේ ඔක්කොම හොයාගන්න දත්ත රැස් කරගන්න වෙනවනේ ඩේටා ටික ඕන වෙනවා. නැත්නම් මිනිස්සු ගන්න අදහස් ටික අපි කොහොමද දැනගන්නේ? දත්ත රැස් කරනවා කියලා තමයි ඒකට කියන්නේ. දත්ත රැස් කරන්නේ කොහොමද? සරලව මේකට කියන්න පුළුවන් කොහොමද අපි තොරතුරු රැස් කරගන්නේ? මේක SQ ප්‍රශ්නයක්, කෙටි ලිඛිත ප්‍රශ්නයක්. නැත්නම් මේක MCQ ප්‍රකාශයක් ලෙස එන්නත් පුළුවන්. ඒ කියන්නේ සම්මුඛ සාකච්ඡා. SQ ප්‍රශ්නයකදී අහන්න පුළුවන් සමාජ විද්‍යාඥයෝ තොරතුරු රැස් කරගන්න මොන වගේ ක්‍රමවේදද යොදාගන්නේ? එකක් සම්මුඛ සාකච්ඡා ක්‍රමය. එකක් සම්මුඛ සාකච්ඡා ක්‍රමය. සම්මුඛ සාකච්ඡා ක්‍රමය අපි ගිහිල්ලා කවුරු හරි එක කතා කරමු දේශපාලඥයෙක් එක මිනිස්සෙක් එක්ක කොහොමද ඡන්දේ දාන්නේ මොනවද එහෙම කතා කරාම අපිට ඒගොල්ලෝ දේශපාලනය ගැන දැනන අදහස් ටිකක් හම්බ වෙනවා. සම්මුඛ සාකච්ඡා කියන්නේ දත්ත රැස් කරලා පාවිච්චි කරන එක ක්‍රමවේදයක්. සමහර ඒවා මිනිස්සු ඇත්ත කියන්නේ නැහනේ. ඉන්ටර්විව් එකකට ගියාම ඇත්ත කියන්නේ නැහැ. ඒ වගේ කට්ටියට පාවිච්චි කරනවා ප්‍රශ්නාවලී ක්‍රමය. ප්‍රශ්නාවලියක් දීලා ප්‍රශ්න පත්‍රයක් වගේ එකක් දීලා හරි වැරදි දාන්න අතොරතුරු ටිකක් ප්‍රෙස් කරගන්න පුළුවන්. සමහරව ඒවටත් ඇත්ත කියන්නේ නැහැ. ඒ කියන්නේ සම්මුඛ සාකච්ඡා වලින් ගන්න දත්තත් සමහරලාට 100%ක් නිවැරදි නැහැ. ප්‍රශ්නාවලිය වලින් ගන්න දත්තත් සමහරලාට 100%ක් නිවැරදි නැහැ. සමහර වෙලාවට අපි සිද්ධිය අධ්‍යයනය කරනවා. සිද්ධියක් අධ්‍යයනය කරනවා. ගියවර ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණේ දිනපු සිද්ධිය අපි අධ්‍යයනය කරන ඡන්ද වැටිච්ච හැටි ඡන්ද වැටිච්ච ප්‍රතිශත එතුමා අපේක්ෂකයා ලෙස සමාජයට කියපු කතා ටික ඒ සිද්ධිය අධ්‍යයනය කරනවා. එතකොට අපිට පොඩ්ඩක් බලා ගන්න පුළුවන් කමක් වෙනවා මොන වගේ සමාජ සාධකද මේ පහුගිය පාර්ලිමේන්තු ජනාධිපතිවරණයට බලපාලා තියෙන්නේ කියලා. මේක ඇත්තටම විද්‍යාත්මක වැඩක්. මේක ඇත්තටම විද්‍යාත්මක වැඩක්. දැන් ඔයගොල්ලන්ට මේක මේ වගේ වැඩක් වෙන විෂයකදී උනත් කරත හැකියි. ඒ කියන්නේ මිනිස්සු බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් දරන අදහස. ඊට පස්සේ උසස් පෙළ විභාගයේ සම්බන්ධයෙන් දැන් ශිෂ්‍යයන් දරන අදහස. අනාගතේ රටේ තත්ත්වයේ සම්බන්ධයෙන් මිනිස්සු දරන අදහස. නිකන් කතා කරනවා පොඩි විස්තර ටිකක් හොයාගන්න පුළුවන්. නැත්නම් අපි කතා කරන තැනකට වෙලා අපි කතා නොකර බලාගෙන ඉන්නවා. ඒකට කියන්නේ නිරීක්ෂණය කියලා. නිකන් බලන් ඉන්නවා, අහගෙන ඉන්නවා. ඍජු නිරීක්ෂණයෙන්ුත් අපට දේවල් තේරුම් ගන්න පුළුවන් වෙනවා. සම්මුඛ සාකච්ඡා ක්‍රමයෙන් තොරතුරු රැස් කරනවා, ප්‍රශ්නාවලියක් දීලා තොරතුරු රැස් කරනවා, සිද්ධියක් අධ්‍යයනය කරලා තොරතුරු රැස් කරනවා. ඍජු නිරීක්ෂණය නැත්තම් බලන් ඉන්නවා. වැදගත්ම එකක් තමයි සහභාගීත්ව පරීක්ෂණ ක්‍රමය. මේක හොඳටම රිසර්ච් එකක් ලෙස පාවිච්චි කළා ජාපුර විශ්වවිද්‍යාලයේ දැන් මතක් වෙන්නේ නැති සමාජ විද්‍යාත්මක අධ්‍යයනයන් සිඳපු නන්දිසේන රත්නපාල රත්නපාල කියන සමාජ විද්‍යා ඩිපාර්ට්මන්ට් එකේ ඩිපාර්ට්මන්ට් හෙඩ්. එයාට ඕනෙනවා ශ්‍රී ලංකාවේ යාචකයෝ ගැන. ශ්‍රී ලංකාවේ යාචකයන් ගැන හදාරන්න, හිඟන්නන් ගැන හදාරන්න. දැන් හිඟන්නන් ඉන්ටර්විව් කරලා ඇත්ත කියයිද? ප්‍රශ්නාවලියක් දුන්නොත් හිඟන්නෝ ඇත්තටම ඇත්ත කියයිද? සිද්ධි අධ්‍යයනය කරන ටිකක් විතර අමාරුයි. නිරීක්ෂණය ටිකක් විතර සාර්ථකයි. හැබැයි එයා ඒ ඔක්කොම ටික අතහැරලා ගිහිල්ලා එයා හිඟන්නේ කියනවා. එයා හිඟන්නේ ලෙස මට මතක නැහැ කාලේ යම් කාලයක් ගත කරනවා. ශ්‍රී ලංකාවේ යාචකයා තමයි මේ පොත. මම ටික කාලයකට කලින් ගියමු දැන් මට ඒක මතක නැහැ. කොච්චර කාලයක්ද කියන එක මතක නැහැ. එයා ඒ පරීක්ෂණය කරේ. එයා හිඟන්නේ ලෙස ඉන්නවා. එතකොට හිඟන්නෝ කතා කරන දේවල් හිඟන්නේ වුණාම හිඟන්නේ එක්ක වෙන ප්‍රශ්න හිඟන්නෝ තව හිඟන්නේ එක්ක දක්වන ප්‍රතිචාර මේ ඔක්කොම ටික බලා ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි මරුමේක සහභාගීත්ව පරීක්ෂණ කරන්නේ. කොහොම හරි වේවා කමක් නැහැ මේ ඔක්කොම ටික අපි පාවිච්චි කරන්නේ වෙන මොහොකටවත් නෙවෙයි සමාජීය සාධක. සමාජය තුල තියෙන යම් දේවල් අපිට එකතු කරගන්න ඕනේ කියන. මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කරනවා. මේවට කියනවා සමාජ සාධක නැත්නම් සමාජ සාධක දේශපාලනයට බලපාන ආකාරය අධ්‍යයනය කරන්න තොරතුරු රැස් කරන හැටි කියලා. එහෙම නැත්නම් දත්ත රැස් කරන තොරතුරු රැස් කරන ක්‍රම හැටියට අපිට මේවා හඳුනගන්න පුළුවන් කමක් තියෙනවා. ඒතර මේකත් වෙනම වැදගත් කෙටි ලිඛිත ප්‍රශ්නයකට SQ එකකට එහෙම නැත්නම් MCQ ප්‍රශ්නයකටත් මේ ටික වැදගත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. හරි. දැන් සමාජ විද්‍යා විධි ක්‍රමය කියන්නේ මොකක්ද කියලා හරි
දේශපාලනයට බලපාන සමාජ සාධක හරි කොයි කාලෙද හරි ආරම්භ වෙච්ච ටයිම් එක හරි දේශපාලනය සහ සමාජය අතර සම්බන්ධයක් තියෙනවද? ඔව් හරි. ඒ ඔක්කොම ටික හරි. දැන් මේ විධික්‍රමය කොයිතරම් වැදගත්ද? අවසාන වශයෙන් මම කතා කරන්නම් මේකට අදාළව. මේක කොයිතරම් වැදගත්ද? විධික්‍රමයක් ලෙස මේක කොයිතරම් වැදගත්ද? ප්‍රධානම වැදගත්කම ඇත්තට එකෙන් කියන්න පුළුවන්. අපි දේශපාලනිකව ගන්න තීරණ වඩා නිවැරදි වෙන්න වඩා නිවැරදි වන්න නම් සමාජ සාධක මත ඉඳලා අපිට ඒ තීරණ ගන්න වෙනවා. දෙක තමයි යම් දේශපාලන සිදුවීමක් හරියටම ලියා ගන්න ඕන නම් හරියටම විග්‍රහ කරගන්න ඕන නම් අපිට අනිවාර්යෙන්ම ඒ සිදුවීම සිදුවෙච්ච දේශපාලන පරිසරය තුල තීච්ච සාධක මොනවද කියලා බලන්න වෙනවා. සාධක කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාළු වෙනකොට නිකම් මේ සීන් එක අපි පැත්තකින් ඉඳලා ස්ටඩි කරෝතින් මෙතන මේ කියන ඔයගොල්ලෝගේ සිංහල සර් කියන මාර කාලයක් ඉඳන් ප්‍රාර්ථනා කරන් ආපු ප්‍රේමයක් එහෙම එකක් නැහැ ලෝයි. ඒක ආත්ම ගානක් එහෙම ඇවිල්ලා ඒ සාහිත්‍ය කරුවා කියන වර්ණනාවක් එහෙම එකක් නෙමෙයි. මෙයාවල් හම්බෙලා තියෙන්නේ බස් වලට ගියේදී. පන්තියේදී ඉස්කෝලේ දැන් ඉස්කෝලේදී මෙයාට එයා සම්බන්ධයෙන් ඒට බී සම්බන්ධයෙන් කැමැත්තක් ඇති වෙනවා. මේක තමයි රියල් එක. ඒට බී සම්බන්ධයෙන් කැමැත්තක් ඇති වුණාන් පස්සේ එයා ඒක යෝජනා කරනවා. මොකක් හරි ක්‍රමයකින්. යෝජනා කරාම දැන් මොන සම්බන්ධයක් හැදෙනවා. එතකොට මම ඒ දන බී කියලා ලියනවා. දැන් සම්බන්ධයක් හැදිලා. මේ ඇති කාලේ මේ හැදිලා. දැන් මේ දෙන්නට මේ සම්බන්ධයස්සේ ඒක තව තහවුරු කරගන්න ඕන වෙනවා. අන්න එතකොට ඒගොල්ලෝ කතා හදනවා. අපි පෙර ආත්මවලත් මෙහෙම යාළු වෙලා ඉන්නේ නැති අපි මෙහෙම වෙන්නේ නැති අපි පතාගෙන ඉන්නේ නැති ඉතින් ඒ දෙන්න විනෝදයට කරන වැඩක් මේක. ඒ දෙන්නට ඒකස්සේ තව තවත් තෘප්තිමත් වෙන්න තව තවත් ඒකස්සේ උපරිම තෘප්තියකට යන්න ඒක තහවුරු කරගන්න එවැනි කතා හදන්න බැරි හරි අහිංසකයි මේ කතා ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මේක විස්තර කරොත් උදාහරණයක් ඇද්ද හිතන්නකෝ මෙයා දීපු ෆෝන් නම්බර් එක මෙයා ගත්තේ නැහැ. මෙයා දාපු රික්වෙස්ට් එක මෙයා බෑ කිව්වා බෑන් කළා. මම කැමති නෑ කිව්වා. දැන් ඉතින් මේ වගේ කතා හැදෙයිද? මේක තනිකරම මේ භෞතික කාරණාවක් නේ බං. එතකොට මේ දෙන්න ඉතින් කැමති නම් අර වගේ සාහිත්‍යයෙන් ඕන තරම් දේවල් කතා කරලා එහෙම එකක් හදාගෙන ඒක වාව් කරලා තියාගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක රියල් එක නෙමෙයි. රියල් එක කියන්නේ ඇට්‍රැක්ෂන් මෙහෙම දැක්කම කැමැත්තක් හිතනවා යෝජනා කරනවා හරි වෙනවා. ඊට පස්සේ ඔන්න ඒක තහවුරු කරගන්න විවිධ කතා කරනවා. ඕක තමයි සාහිත්‍ය කරුවා කරේ. හරිද? එතකොට හැබැයි මේක අපි සමාජ විද්‍යාත්මකව අධ්‍යයනය කරලා බලමුද? මේ දෙන්න යාළු වෙන්න බලපාපු හේතු මොනවද කියලා ඔන්න අපිට පේන්න ගන්නවා මෙන්න මේව තමයි. එතකොට පොඩ්ඩක් මේ කලින් කොල්ලන්ගේ හිස්ටරි කිව්වම එයාට කලින් එකක් තියලා එයා ඒව නවත්තලා තින්නේ ඇයි? ගෑල්ලමයට කලින් එකක් තියලා එයා ඒව නවත්තලා තින්නේ ඇයි? ඒවට බලපාපු හේතු මොනවද? මේ දෙන්න අතර තියෙන සමාජ විද්‍යාත්මක ඒගොල්ලෝ අතර තියෙන ගැළපීම මොනවද වගේ දේවල් ටික හොයා ගන්න පුළුවන්. ඒක හදලා මුන්ට ඉදිරිපත් කරලා තියෙන මචං බොල සෙට් වෙලා තියෙන මේව නිසා කියලා මුන් පිළිගන්නේ නැහැ. මුන් අරකින් අන්ධ වෙලා ඉන්නේ. ඒ කියන්නේ විද්‍යාවයි ප්‍රේමය එකඟ තියන්න බෑනේ බං. ආලයන්දයි කියන්නේ ඕකටනේ. ආලය අන්ධ වෙන්නේ විද්‍යාව සහ ප්‍රේමය එකලඟ